ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. සන්ලයිට් කියා නැචරල්ස් ඔබේ ඇඳුම් කියා කරයි. අයිබෝන බෙක්වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අප අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඨ වෙතටයි. ජනපති හා පාකිස්තාන අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා. ශ්‍රී ලංකාව ගැන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව අද සාකච්ඡාවට. ශ්‍රී ලංකාවට එරෙහි කුමන හෝ යෝජනාවක් ප්‍රතික්ෂේප කරන්න. විදේශ ඇමතිගෙන් කවුන්සිල සමාජිකයින්ට ඉල්ලීමක්. මෙරට කොවිඩ් ආසාදිතයන් 81,000 ඉක්මවයි. මරණ 453ක් දක්වා ඉහළට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ මෙරටට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද උදෑසන පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. රාජ්‍ය නායකින් දෙදෙන අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග මෙරට සංචාරයේ නිරත වන පාකිස්තාන විදේශ අමාත්‍ය මක්දුම් ෂා මෙහමුඩ් කුරේෂි මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ විදේශ අමාත්‍යාංශයේදී එමෙන්ම පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ වාණිජ්‍ය කටයුතු පිළිබඳ උපදේශක අබ්දුල් රසාක් ඩාවුඩ් මහතා සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර හමුවක්ද අද පෙරවරුවේ වෙළඳ අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මේ අතර ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ හමුවෙන් පසුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තබා තිබෙනවා. සංචාරක සහයෝගීතාව පිළිබඳ දෙරටේ රාජ්‍යයන් අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති අතර ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ ආයෝජන මණ්ඩලය අතර සහයෝගීතා ගිවිසුමක්, මෙරට කාර්මික තාක්ෂණ ආයතනය සහ කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්, කාර්මික තාක්ෂණ ආයතනය සහ කොම්සෙට්ස් විශ්වවිද්‍යාලය අතර සහයෝගීතා ගිවිසුමක් සහ කොළඹ විශ්වවිද්‍යාලය සහ ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකටද එහිදී අත්සන් තබා තිබෙනවා. ඉන් අනතුරුව දෙරට අග්‍රාමාත්‍යවරුන් අරලියගහ මන්දිරයේදී රාත්‍රී භෝජන සංග්‍රහයකටද එක් වුණා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය. සොෆ්ලොජික් ලයිෆ්. ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ මහ කොමසාරිස්වරියගේ වාර්තාව අද දිනේ සාකච්ඡාවට ගැනීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය, සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳව මෙම වාර්තාව මගින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර ඊයේ දිනේ මානව හිමිකම් සැසිවාරය අමතමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවට එරෙහි කුමන යෝජනාවක් වුවද ප්‍රතික්ෂේප කරමින් මෙරටට සහාය ලබා දෙන ලෙසට මානව හිමිකම් කවුන්සිලේ සමාජික රටවලින් ඉල්ලීමක් කළා. ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 46 වන සැසිවාරයේ තෙවැනි දිනය අදයි. අද දිනේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ඉකුත් ජනවාරි 27 වනදා ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ වාර්තාව සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය, සංහිඳියාව සහ මානව හිමිකම් යන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට වේලාවෙන් ඊ රාත්‍රියේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සැසිවාරයේ අමතමින් මෙම වාර්තාවට ප්‍රතිචාර දැක්වුවා.
As I address you today, the Office of the High Commissioner for Human Rights has published a report on Sri Lanka, accompanied by an unprecedented propaganda campaign on that report. Elements working against Sri Lanka intend to table another country-specific resolution based on the OHCHR report. This rejected report by Sri Lanka has unjustifiably broadened its scope and mandate further, incorporating many issues of governance and matters that are essentially domestic in any self-respecting sovereign country. I leave it to the members and observers of this council to make their own judgment on whether Sri Lanka represents a situation that warrants urgent attention of this council, or if this campaign is essentially a political move that contravenes the very values and principles on which this council has been established. The council must hold the scales even, not going by hearsay, unilateral action, or one-angle doubtful resources, but adhere to its guiding principles. I appeal to the members of this council to take note of our continued engagement and cooperation on its merit and support us by rejecting any resolution against Sri Lanka. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 81000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් මර්ධනය එන්නත් කරන වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයන් 3,60,000කට අධික පිරිසකට එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අංශය පවසනවා. ගත වූ දිනේත් කොවිඩ් ආසාදිතයන් 492 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. දිස්ත්‍රික්ක 21කින් වාර්තා වී තිබූ එම ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයන් පිරිසක් හමු වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 103ක්. ආසාදිතයන් වාර්තා වූ සෙසු දිස්ත්‍රික්ක ලෙස ගම්පහින් 88ක්, අම්පාරෙන් 53ක්, නුවරඑළියෙන් 48ක්, යාපනෙන් 32ක්, මහනුවරින් 29ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 24 දෙනෙකුද වාර්තා වුණා. සෙසු දිස්ත්‍රික්කවලින් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 115ක්. ඊයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 11222ක්. මේ අතර ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 3ක් වාර්තා වුණා. වත්තල, නුවරඑළිය සහ වලපනේ යන ප්‍රදේශවලින් එම මරණ වාර්තා වූ අතර ඔවුන් සියලු දෙනා පිරිමි පුද්ගලයින්. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 453ක්. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත අද උදෑසන නාරාහෙන් පිට කිරුළපාරේ පිහිටි බටහිර බෙහෙත් ශාලාවේදී ජනතාවට ලබා දීම සිදු කෙරුණා. කෙසේ වෙතත් එම ස්ථානයට ඒ අවට පදිංචි විශාල පිරිසක් පැමිණීමත් සමග එහි යම් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. ඔයාලා බලෙන් කොවිඩ් බදාගන්න එපා. ඒක තමයි අපිත් කියන්නේ. ඒක කාටද කියන්නකෝ. යන නම්බරේ පොඩ්ඩක් අපිට කියන්නකෝ. අපි මෙතන හදාගන්න. නම්බරේ නැති එක්කෝ කියන්නේ. වැක්සින් කියනවා දෙන්නම් පොඩි කියලා. මේ සෝරම වයි කියන්න. ඔයා ඊයේ රෙස්ටුරන්ට් පොඩ අහගන්න. රෙජිස්ටර්ලා නැත්තම් කවුරුරි එයාලා එන්න සිකුරාදා. පෙරේද රෙජිස්ටර් කට්ටිය විතරයි ගන්න අද. හරි ගන්න කිලිවල කියන්නේ. ඕපන් එකේ අංක පිනවට ගන්න. නම්බර් නැහැ. නම්බර් නැත්තම් ඉන්න එපා. හරි යන්න පොලිය පිටිපස්සේ මෙතන. 6:45 ඉඳන් මෙහෙ විතරයි මේ ඔක්කොම ප්‍රොබ්ලම්ස්. වැක්සින් එකට ඉස්සෙල්ලා අපිට කොරෝනා හැදිලා තියෙනවා. පිරවන්නේ මෙතන. ඇස්ට්‍රාසෙනිකා එන්නත ඊයේ දිනේදී මෙරට පුද්ගලයන් 12555 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. එම එන්නත මේ වන විට ලබා දී ඇති සමස්ත සංඛ්‍යාව 3,66,907ක්. පොලිසිය සඳහා මේ එන්නත ලබා දීම ආරම්භ වුණේ නාරාහෙන්පිට පොලිස් රෝහලේ සහ කුණ්ඩසාලේ පොලිස් රෝහලේ. ප්‍රථමයෙන්ම දහසකට ආසන්න පොලිස් රෝහල් කාර්ය මණ්ඩලය වෙත මෙම එන්නත ලබා දුන්නා. ඒ වගේම ක්ෂේත්‍රීය රාජකාරී කරන නිලධාරීන් සඳහා මෙම එන්නත ලබා දෙමින් පවතිනවා. මේ වන විට පොලිස් නිලධාරීන් 15331 දෙනෙක් වෙත මෙම එන්නත ලබා දී තිබෙනවා. ඊයේ දිනේදී පමණක් පොලිස් නිලධාරීන් 2254ක් වෙත මෙම එන්නත ලබා දී තිබෙනවා. අද දිනේ මෙම එන්නත ලබා දීම පොලිස් ක්ෂේත්‍ර බලකම් මුලස්ථානයේදී සිදු කරනු ලබනවා. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන අද වන විට 81009ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ. කොවිඩ් ආසාදිතව සිට ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 75842ක්. ජනතාවට ලබා දුන් පොරොන්දු එලෙසම ඉටු කිරීමට රජයට සහාය වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතින් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත හමුව ඊයේ පසුරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
අපි නොදැන නෙවෙයි මේ රට බාරගත්තේ විශාල ණයබරක් තියෙනවා අපිට කඩා වැටුණු ආර්ථිකයක් එක්ක අපි රට බාරගත්තේ අපි ඒක දැනගත්තා. හැබැයි අපි ළඟ පැහැදිලි වැඩසටහනක් තිබුණා. අපේ ප්‍රතිපත්ති මාලාවෙත් අපි පැහැදිලිවම රටක් ඉදිරියට ගෙනියන ක්‍රමවේදයක් එක තමයි අපි රට බාරගත්තේ. අවාසනාවකට වගේ මුළු ලෝකෙම ආර්ථික වශයෙන් ඉතාමත්ම අපහසු තත්යකට පත් වෙන මේ කොවිඩ් වසංගතය ආවා. තමුන්නාන්සලා දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෘත්තීකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සෑම විටම සටන් කළා. තමාගේ පාලන කාලය තුලදී වෘත්තීය සමිති විශාල ජයග්‍රහණයන් ලැබුවා. ඒ ප්‍රතිපත්තිම තමයි අපි ඉදිරියටත් ගෙනියන්නේ. වෘත්තීය සමිති අයිතිවාසිකම් ලබා දෙන්නටත් ඔවුන්ට හුම්කම් දෙන්නටත් ඔවුන්ගේ සහයෝගය සෑම විටම රජය පාලනය ගෙන යාමේදී ලබා ගැනීමටත් අපි ඉදිරියටත් ක්‍රියා කරනවා. යාපනයේ ඩෙල්ෆ් දූපත ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත විදුලි බලාගාරවලට අදාළ කොන්ත්‍රාත් පැවරීම සම්බන්ධව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. යාපන ප්‍රදේශයේ ඔබතුමාලා හදන්න යන අලුත් බලාගාර දූපත්වල හදන්න යන බලාගාර නැවත චීන රටට දෙන්න තීන්දුව කළා තිබෙනවා. රටේ ඉන්න ආයෝජකයන්ට මුල් තැන දෙනවා කියපු ආණ්ඩුව. මම දන්නේ ඔබතුමාලා යම් බලපෑමක් තියෙනවද? මොකද ඔබතුමාගේ බලපෑමට යට වෙන්නේ නැති බවත් අපි දන්නවා. එහෙම තියෙද්දි චීනට දීලා නැවත මේ වතාවක් මේ රටේ තියෙන එක පැත්තකින් අපේ ඉංජිනේරුන්ට කරන අධිතාක්ෂේරුවක්ද? එහෙම නැත්නම් ඔබතුමාලාගේ අර සෞභාග්‍ය දැක්වීම පිටපැනලා චීනයේ කොලනිය නැවත ඇති කර ගැනීම සඳහා ඉන්දියාවත් තරහ කරන ලෝක බලවතුන්ට අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කරන්න යන වැඩපිළිවෙලක් විදුලි බල අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කිරීමට යන බව හැඟෙනවා. එසා ඒක වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්න ඔබතුමාගේ මේ දිහත් වීම මොකද්ද කරන්නේ? ගරු කතානායකතුමනි පළවෙනි කාරණේ ඇතම් මාධ්‍ය වාර්තා කරේ දූපත් තුනක් බදු දෙන්න යනවා කියලා. ඒක තාම වැරදි. මෙතන මේ දූපත් තුනේ දැනට මුළු ඉතිහාසයේ පුරාම ඩීසල් ජෙනරේටර් වලින් තමයි සීමිත වෙලාවක් විදුලිය දෙන්නේ. අපේම රටේ සහෝදර පුරවැසියෝ මේ TN සංවිධානය නියෝජනය කරන මගේ සහෝදර මන්ත්‍රීවරු දන්නවා ඇති. ඊටාම දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. නිසා මෙතනට විදුලිය ලබා දීම ජාතික අවශ්‍යතාවයක්. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ මේක අවුරුදු 5ක් තිස්සේ ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ආධාර යටතේ මේ පිළිබඳව ජාත්‍යන්තර ටෙන්ඩරයක් ඇඳෙව්වා. මේක ලංකාවේ පළවෙනි හයිබ්‍රිඩ්. ඒ කියන්නේ සුළඟින් සහ සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන පළවෙනි අවස්ථාව මේ දූපත් වලට. ඒතර මේකට ආසියානු සංවර්ධන බැංකුව මැදිහත් වෙලා ඔවුන්ගේ අධීක්ෂණය යටතේ පළවෙනි වතාවේ ටෙන්ඩර් කැඳෙව්වා. ඒතර මේ ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත් වෙච්ච සියලු පාර්ශවයන් අසාර්ථක පාර්ශවයන් බවට පත් වෙනවා. දැන් නැවත 2019 ජූලි මාසේ දෙවෙනි ටෙන්ඩරය කැඳවනවා. ඒතර මේකට ආයතන 4ක් ඉදිරිපත් වෙනවා. එකක් චීනේ, එකක් ඉන්දියාවේ. ඉන්දියාවේ ආයතනයේ නම ස්ටර්ලින් කියලා කියන ආයතනය. ඒතර මේකෙදි ඒ ටෙන්ඩර් මණ්ඩලය විසින් ඩොලර් මිලියන 12ක් යන අඩුම ලංසුව තිබිච්චයි කියලා කියන ඒ සමාගමට මේක දෙනවා. ඒ ටෙන්ඩර් ක්‍රියාපටිපාටියේ කිසිම වැරද්දක් වෙලා නැහැ. හැබැයි කැබිනට් මණ්ඩලය තවම මේක අනුමත කරේ නැහැ. මොකද මහා භාණ්ඩාගාරය විසින් ඔවුන්ගේ වැඩිමනත් නිර්දේශ ඉල්ලලා තියෙනවා මේ අලුත් ටෙක්නොලොජි එක පිළිබඳව වැඩි විස්තර දෙන්නට කියලා. ඒ අතරේ ඉන්දියානු මහ කොමසාරිස්තුමා අපෙන් ඉල්ලීමක් කළා තිබ්බා. ඔවුන් සූදානම් කියලා ඒ ටෙක්නිකල් රිපෝට් එකක් එයාලට දෙනව නම් මේ පිළිබඳව ඔවුන්ගේ පැත්තෙන් යම් මේක ග්‍රාන්ට් එකක් විදියට මේ මුදල් දෙන්න එයාලා උනන්දු වෙනවා කියලා කියලා තියෙනවා. දැන් මේක මේ මොහොත දක්වා අවසන් තීරණයක් අරගෙන නැහැ. හැබැයි මෙතන ගරු කතානායකතුමනි ඉතින් බරපතල ප්‍රශ්න දෙකක් තියෙනවා. ජාත්‍යන්තර ටෙන්ඩරයක් ඇඳවලා තියෙන්නේ. ආසියානු සංවර්ධන බැංකුවෙන් මුල්‍ය ආධාර යටතේ වෙන්නේ. ඒ නිසා අපි මේ මොහොත වෙනකම් මේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමක් මේ කතා කරන මොහොත දක්වා සිදු වෙලා නැහැ. අපි කිසි ලෙසක අපේ රටේ ජාතික න්‍යාය පත්‍රය වෙන කිසිම රටක ලෝකේ මොනම බලවත් රටකවත් න්‍යාය පත්‍රයකට යට කරලා තීන්දුව ගන්නේ නැහැ කියන එක විතරක් තාම ගෞරවයෙන් මේ සභාවට බොහොම ස්තුතියි. දැන් තවත් පුවත් කිහිපයක්. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නිලවරණය අද පෙරවරුවේ ආරම්භ වුණා. මෙවර නිලවරණය සඳහා ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා සහ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යන මහතුරුන් ඉදිරිපත්ව සිටිනවා. බදුල්ල ග්‍රීන්ලන්ඩ් ඩ්‍රයිව් මාවතේදී කිසියම් පිරිසක් විසින් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය අසල තිබූ වෙළඳ සැලක ආරක්ෂක කැමරා පද්ධතියක සටහන්ව තිබුණා. කඳාන නගරේ ආසන්නයේ බස් නැවතුම්පලක නවතා තිබූ බස් රථයක අධික වේගයෙන් පැමිණි බහලුම් රථයක් ගැටි අනතුරක් සිදු වුණා. අනතුරින් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගය අසල නවතා තිබූ යතුරු පැදියකට ඇතෙකු පහර දෙන ආකාරය ආරක්ෂක කැමරා පද්ධතියක මෙලෙස සටහන්ව තිබුණා. ඊයේ සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පින්නදුව පිවිසුම අසලදී කැබ් රථයක් ලොරි රථයක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.
අද දෙන්න මධ්‍යහන පුවත් විකාශය නිමවට පත් වෙනවා. සුබ දවසක්.